ආයුබෝවන් විශ්ව ශක්ති දහම් YouTube චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම්ලාභී දරුවන්ට, යෝගීවරුන්ට, ශක්ති භාවනා වඩන්නන්ට, විශ්වයේ දැනුම ගවේෂණය කරන්නන්ට සහ ඔබ සැමට දැනුම ලබා දීමට විශේෂයෙන් මෙම චැනලය මගින් අප බලාපොරොත්තු වනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයුබෝවන් මාරයා ගැන වීඩියෝවක් කළ හැකිද ගුරුතුමනි කියලා දැනට ටික කාලයකට කලින් ඉසුව අතවුද මහත්මයා ඉල්ලීමක් කළා තිබුණා. මේක ගැන කියන්දෝ නොකියන්දෝ කියලා මම කාලයක් කල්පනා කරමින් ඉඳලා මේක තේරුම් ගනීද වෙනි දෙයක් පිළිගනීද කියන සැකයක් මගේ හිතේ ඇති වෙලා තිබුණා. පිළිගැනීම නොපිළිගැනීම කෙසේ වෙතත් යම් යම් දේවල් අහන්න දකින්න ලැබුණා. ඒ කාලේ ඊට පස්සේ මේක සම්බන්ධව විවිධ දරන ආකල්ප මතවාද මේ ආදී දේවල් සාකච්ඡාවලදී යම් යම් අය තොරතුරු කීමේදී මම මෙහෙම වීඩියෝ එකක් දැක්ක ගුරුතුමනි. ඒකේ මෙහෙම කියලා තිබුණා. මම පොතක කියෙව්වා මේක මෙහෙම තිබුණා කියලා. මේ මාර සංකල්පය ගැන විවිධ අය මා එක්ක කතා කරලා තියෙනවා. නමුත් මේ කතා කරපු කිසි කෙනෙකුට මේ මාරයා කියන එක ගැන පූර්ණ දැනුමක් තිබුණේ නැහැ. ඒකම ඒගොල්ලෝ මහා බියකින් නැත්තම් සමහර අය මහා පාපී කෙනෙක් හැටියට මේ මාරයා කියන විදිහට තමයි කතා කරන්නේ. මරුවා, වසවර්තියා, වසවත් මරු කියන නම් වලින් දැන් අපි දෙවි කෙනෙක් ගැන කතා කරනකොට නැත්නම් බුදුන් ගැන කතා කරනකොට නැත්නම් වෙනත් දෙයක් ගැන කතා කරනකොට යම් තේරෙයි. ගෞරවයෙන් කතා කරනවා. ගෞරවයක් ඒ වගේ දෙයක් දෙනවනේ. මේක එහෙම නෑ. මේක මාරයා කියන ටිකක් අර බය පක්ෂපාත සහ නිකන් අර පාපී දෙයක් හැටියට සලකලා තමයි මේ අය මේවට කතා කරලා තියෙන්නේ. මේක ගැඹුරෙන් සියලුම දේවල් අංශ එක්කහුව වෙන විදිහට මම මේක පැහැදිලි කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලම ගත්තොත් මේකේ මුල්ම තැන ඉන්නේ මේ මාර කියන බලවේගය නැත්තම් මේ විනාශය. පොදුවේ බොහෝ අය හඳුන්වන විනාශය, නැතිවීම. මේ තැන්වල අධිපතිත්වය දරන කෙනා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මාර බලය තරම්
ඉක්මවා යා නොහැකි බලයක් බුදුන්ටවත් මුණ ගැහුනේ නැහැ කියලා. බුදුන් වහන්සේගේ දේශනා පිළිබඳ තියෙන මේ විශ්වයේ මායя තරම් ඉක්මවා යා නොහැකි බලයක් තවත් දුටේ නැහැ කියලා. මේ වසවත් මරු නැත්නම් වසවර්ති මාර කියන කෙනා සහ මේ තලය ලෝක විනාශයේදීවත් විනාශ වෙන්නේ නැහැ. සියලු දේ විනාශ වෙලා ගියත් මේ වසවත් මරු ඉතිරි වෙනවා. පරිනිම්මිත වසවත්තිය කියන මේ කොටස. මේ වසවත් මරු පව් වැඩ කරනවද? නෑ. මෙයා පාපී දේවල් කරන්නේ නැහැ. මිනිසුන් කතා කරන්නේ මෙයාට. බොහොම ග්‍රන්ථවල තියෙන පාපී මාරයා. බුදුන් වහන්සේ කතා කරයි කියලා කියනවා එම්බා පාපී මාරය. බුදුන් වහන්සේ වැනි කෙනෙක් කවදාවත් මෙහෙම වචනයක් කෙනෙකුට කියයිද? එම්බල පාපී මාරය. මේ පාපී කියන වචනේ බුදු කෙනෙක් භාවිතා කරයිද? මම ඒක පිළිගන්නේ නැහැ. මේ පාපී කියන වචනේ භාවිතාවෙන් ඇඟවෙන්නේ මම උසස් නුඹ පහත් කියන එක. සර්වඥයන් වහන්සේ කෙනෙක් ලෝකෝත්තර වූ බුදු කෙනෙක් මහා කරුණාවෙන් යුක්ත වූ කෙනෙක් තවත් කෙනෙකුට නිගාවක් කරයිද? පෞකාරය තොපි කියලා එහෙම කියයි. මේක පිළිගන්න බෑ. මේ මෙවැනි කතාන්දර වලින් මේවා තුළට අතිශයෝක්ති ගැබ් කරනවා. අතිශයෝක්ති ගැබ් කරනවා මේවට. මේ තමන්ගේ ශාස්ත්‍රවරයා නැත්තම් මේ බුදුන් හෝ දෙවි කෙනෙක් ඉන්නවනම් මේ මෙයාගේ තේජස වැඩි කිරීමේ බලාපොරොත්තු. මේවා ඊටාම නරකන්දමින් පසු කාලීනව ක්‍රියාත්මක වෙනවා. පසු කාලීනව මේවා බොහොම නරක අයුරින් ක්‍රියාත්මක වෙන මේවා බාරගන්න මිනිස්සු මේවා අහන අය ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පාපී මාරය එම්බා පාපී මාරය කියලා. කියන්නේ අද කාලේ වචනෙන් කියනවා නම් අඩෝ පව්කාරයා කියන වගේනේ. මෙහෙම දෙයක් බුදු කෙනෙක් තව කෙනෙකුට කියයිද? මේවා ධර්මයට අතිශයෝක්තියෙන් ඒකරාශී වුණු දේවල්. එහෙම නැත්නම් යම් යම් භාෂාවන් තියෙනවා. දැන් මන්ත්‍ර අපි ගත්තොත් මේ මන්ත්‍ර භාෂිතයන්. ඉතින් මේ ඍෂි භාෂිත කියලා තමයි ඍෂි භාෂිත මන්ත්‍රයන්. මේ ඍෂි භාෂිත මන්ත්‍රයන් කියන්නේ මේ ඍෂිවරු මේවා කට වචනින් වනපොත් කළ තියාගත්තේ. කියන්නේ ඒගොල්ලන්ගේ ධාරණය තමයි මේ මන්ත්‍ර සියල්ල තිබුණේ. නමුත් පසු කාලීනව මේ ශිෂ්‍යයන් නිර්මාණය කිරීමේදී මේ ශිෂ්‍යයන්ට මේවා ලියන්න
අවස්ථාව ලැබුණා. නමුත් ඍෂිවරු මේවා ධාරණේ තියාගෙන හිටියේ දේවල්. ඊපස්සේ මේ මන්ත්‍ර පොත්වල රචනා වුණේ නාගර අක්ෂරයන්ගෙන්. නැත්නම් දේව නාගර වලින්. ඉන්පසු ඒවා සංස්කෘත භාෂාවට ඊට පස්සේ වෙනත් භාෂාවලට පෙරළුණා. මේ පරිවර්තනය කිරීමේදී මේවාෙහි ඇති යම් තේරුම් මදින් මද වෙනස් වෙලා සටහන් එක පරිවර්තනය කරන්නාගේ තියෙන භාෂාමය හැකියාව මත. දැන් සමහර භාෂාවන් තියෙනවා සිංහල භාෂාව ගත්තොත් අපි පුදුමය අඟවන්න කියනවා යකෝ මාර වැඩක් නේ. කියලා කියනවා. මාර යකෙක් නේ. කියලා ඒ කියන්නේ පුදුම මිනිස්සෙක් නේ. කියලා එහෙම ඇඟවෙන්න කියනවා. මේක මේ පුදුම යකෙක් කියන එක වෙනත් භාෂාවකින් මේ සිංහල භාෂාවට වරන් පරිවර්තනය කරොත් මේකේ අර්ථය වෙනස් වෙනවා. එතකොට ඒ භාෂාවෙන් පරිවර්තනය කළා කියවන කෙනා කියන්නේ මේ කියලා තියෙන්නේ මූ යකෙක් කියලා. සිංහල භාෂාව හොඳට දන්න අය දන්නෝ පුදුම යකෙක් නේ. කියන්නේ මේක නිකන් මේ විමතිය දනවන්න පුදුමේ දනවන්න කියපු වචනයක්. එහෙම නැතුව මේ මිනිහා යකෙක් කියන එක නෙමෙයි මෙතන කියලා තියෙන්නේ. නමුත් මේකේ පරිවර්තනය වෙන භාෂාවකට ඉංග්‍රීසි භාෂාවට වගේ දෙයකට ගත්තොත් මේක කියවන සුද්ධ හිතන්නේ හරි මේ කියලා තියෙන්නේ මූ යකෙක් කියලා. මෙන්න මෙවැනි දේ ඔය දහම් තුලත් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මෙවැනි දේවල් නිසා තමයි අද බොහෝ අයට මේ විශ්වයේ තියෙන සත්‍ය දේ ඒ ආකාරයෙන් වටහා ගන්නවත් ගවේෂණය කරන්නවත් හැකියාවක් නැති වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ තුල ආකල්පයක් තියෙනවා. මේවා හරි වැරදි. මේවා නරකයි. මේක පාපයි. මේක මායя. මේක හරියට තේරුම් අරගෙන නැතිකම. මම මෙතන ධර්මදේශනාවක් කරන්න සූදානම් වෙනව නෙමෙයි. ඔය අර අටුවාවේ මෙහෙම තිබුණා, මේ ටීකාවේ මෙහෙම තිබුණා, මේ ටිප්පණියේ මෙහෙම තිබුණා. අහවල් මේ ග්‍රන්ථයේ මෙහෙම තිබුණා කියලා ඒවත් එක්ක මේක තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ බොහොම සරල ක්‍රමයක් කියන්නේ. අරනිකායේ මෙහෙම තිබුණා, මේ නිකායේ මෙහෙම තිබුණා, මේක මෙහෙම තිබුණා කියලා. ඒ හැමදේම ඒ විදිහට නෙමෙයි දඬුනේ. ඒකේ දේවල් හරි, වැරදි නෑ. නමුත් ඒවායේ යම් යම් තේරුම් ගැනීම විකෘතිතාවයන් තියෙනවා. වෙන එක්තැනක් තමයි මම ඔය පැහැදිලි කරුවේ. අපි බලමු එතකොට මේ වසවත් මරුට මොකද්ද තියෙන අයිතිය? දැන් මොකද්ද මේ විශ්වයේ එයාට තියෙන හිමිකම කියලා? කවුද මේ වසවත් මරු? මේ වසවත් මරු කියන්නේ පදවියක්. එහෙම නැත්නම් තනතුරක්. මේ බුද්ධ කියන්නේ මොකද්ද? මේ පදවියක්, තනතුරක්. ජනාධිපති කියන්නේ මොකද්ද? පදවියක්, තනතුරක්. මෙන්න මේ වගේ මේ පදවියට සුදුස්සෙක්පත් වෙනවා.
මෙයාට තියෙන හිමිකම් මොනවද? මේ විශ්වයේ තියෙනා වූ පංච මහා භූතයන්හි ප්‍රධානම අයිතිය මෙහෙයවීම, නැති කිරීම, ඒවා සංකලනය කිරීම, මේ සියල්ලක්ම වසවත් මරු සතුයි. හැබැයි මේ වසවත් මරුට හිමිකම් නැති එක දෙයක් තියෙනවා. ඒක තමයි විඥානීය මොහොත් සිත කියන්නේ. පංචේන්ද්‍රියනේ මේ සුඳ තියෙන්නේ. ඒ මේ ෂඩේන්ද්‍රිය, සයවෙනේන්ද්‍රිය මේ වසවත් මරුට හිමිකමක් නැහැ. ඒක නිසා මෙයා මොකද්ද කරන්නේ? මේ ෂඩේන්ද්‍රයක් තියෙනවා නම් මේ සයවෙනේන්ද්‍රිය නොහොත් මනස විඥානය තනිව සැරිසරන්නේ. මේක කුමක් හෝ අල්ලා ගැනීමක් කරනවා. ඒ අල්ලා ගැනීම තුළ මේ පංච මහා භූතයන් ඇතුළත් වෙනවා. මෙන්න මෙතනදී තමයි මේ විඥානය කියන එක මේ පංච මහා භූතයන්ට එක්කහු වෙනවා. යම් අය කියන්න පුළුවන් නෑ මේ විඥානය කියන එක වසවත් මරුට තියෙන හිමිකමක් නෑ. විඥානය සිත මේ කියන ධර්මතාවයට වසවත් මරුට හිමිකමක් නෑ. නමුත් මේ ධර්මයේ පටලවා ගත්ත තැනක් තියෙනවා. යම් අය කියන්නේ මේ මනස වසවත් මරුට හිමි කියලා නෑ, හිමි නෑ. ඒගොල්ලන්ට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ වැරදිච්ච තැන මොකද්ද? සිරුරේ පවතින චක්‍ර පද්ධතිය තමයි මේ කියන්නේ. ඔයගොල්ලෝ දන්නා ප්‍රධාන චක්‍ර 7ක් තියෙනවා. මේ චක්‍රයන් තමයි මේ විශ්වයට නැත්තම් මේ වසවත් මරුට හිමිකම් තියෙනවා. මේක තුල පිහිටවන්නා වූ විඥාණයට මෙයාට හිමිකමක් නැහැ. ශුන්‍යත්වයට යන්නා වූ කෙනෙක් රහත් වේවා යම් ශුන්‍යත්වයකට යන්නා වූ කෙනෙක් කරන්නේ මේ පංචමහා භූතයෙන් සැදුණු මේ ශරීරයත් මේවාහි ප්‍රධාන ක්‍රියාත්මක භාවයේ තිබෙනා වූ මේ චක්‍ර පද්ධතිය අත්හැරලා විඥානයේ ශුන්‍යත්වයටපත් කිරීම. මේක තමයි රහත් වෙනවා කියලා කියන්නේ. මේක තාම කල්පනාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. එකම දේ මේ තිබෙනා වූ චක්‍ර පද්ධතිය විඥානය මේ තියෙන ශරීරයක් මේ තුනම එකක් බවට පත් වෙන එක. අපි හිතමු යෝගීවරයෙක් කියලා. ධ්‍යාන මට්ටම් වල ඉන්න යෝගීවරයෙක් කියලා. යෝගීවරයා මොකද කරන්නේ? ශරීරය අතාරිනවා. මේ ශරීරය අතාරින්න නම්
මෙයා පැමිණිය යුතු තැනක් තියෙනවා. ඔගොල්ලෝ අහලා ඇති මූලාධාර චක්‍රය නැත්නම් මේ කුණ්ඩලිනී ශක්තිය කියලා. මේ කුණ්ඩලිනී ශක්තිය වසවත් මරුට යටත්. මේ ශක්තිය අවදි වීමෙන් පස්සේ මේක මේ විඥානය සමග ඒකාත්මික වෙනවා. මේ ඒකාත්මික වීමෙන් පස්සේ යෝගීවරයා තමන්ගේ විඥානය ඒ ශරීරයෙන් ඉවත් කරනවා. මේ ඉවත් කිරීමත් එක්කම මෙයා ශරීරයෙන් කොච්චර දුර ගියත් මේ ශරීරය සමග මෙයා හොයකින් බැඳෙනවා, නූලකින් බැඳෙනවා. මේ ශරීරය සමග නූලකින් බැඳිලා ඉන්නවා. මෙන්න මේ බැඳීමෙහි නූල මේ චක්‍ර පද්ධතියත් එක්ක විඥානීය සම්බන්ධ වී තිබීම චක්‍ර පද්ධතිය ශරීරයත් එක්ක සම්බන්ධ වී තිබීම. මේ නූල කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ භවයෙන් බන්ධනය වෙලා. භවයෙන් බන්ධනය වෙලා. යම් කිසි විදියකින් කෙනෙක් මේ බන්ධනේ බින්දොත් වසවත් මරු මෙයාව දකින්නේ කොහොමද? ලයිසන් නැති වාහනේ පාරේ යනවා කියලා. ලයිසන් නැති වාහනේ පාරේ යනවා. ඊට පස්සේ මෙයාට මොකද්ද කරන්න පුළුවන්? මේකට සීමා මායින් මෙයාට දාන්න පුළුවන්. නැත්තම් ඒකට විවිධ මායාවන් නිවන්න පුළුවන් යාට. විශ්වයේ තියෙන ප්‍රබල දේවල් මගින් මායාවන් නිවන්න පුළුවන්. ඒකෙන් නැවත මේ විඥාණයට යම් යම් ආකර්ෂණ දෙන්න පුළුවන්. ආසාවන් දෙන්න පුළුවන්. මේ ටික දීලා මෙයා මොකද කරන්නේ? නැවත මේ විඥාණය චක්‍ර පද්ධතියක් තුළට කැඳව ගන්නවා. ඒ චක්‍ර පද්ධතිය තුළට කැඳව ගත්තන් පස්සේ මෙයාගේ විඥානය තුළ උපදින්නා වූ චේතනාවල් මත නැවත මෙයාට ශරීරයක් ලබා දෙනවා. මනුස්සකයක් හෝ දේවකයක් හෝ මොකක් හෝ ලබා දෙනවා. යෝගින් මෝක්ෂයට යනවා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. මෙයාට මේවා තුල ගැටීමක් ඇත්තෙත් නැහැ. ගැටීමක් නැත්තෙත් නැහැ. හැබැයි මේක වසවත් මරුට මහා හිස රදයක්. මොකද එයා දන්නවා මේ විඥානය යාට බලපෑම් කරන්න කිසිදු සාධකයක් නැහැ කියලා. මේ විඥානය Tamanට අවශ්‍ය හැම තැනම සැරිසරනවා. හැබැයි කිසිම තැනක එයා අල්ලගන්නේ නැහැ. ගවේෂණයෙහි යෙදෙනවා. යෝගීන් වසර දහස් ගණනක් තම සිරුර අතහැරලා විශ්වයට ද්‍රාවණය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. මෙහෙම කෙනෙක් විශ්වයට ද්‍රාවණය වුණයි කියන්නේ එයා වසවත් මරුගෙන් මිදුණු කෙනෙක්. තර වසවත් මරු කල්පනා කරන මේ මුළු විශ්වයේ ඉන්න කොහොම සත්‍යය මට යටත්. මේ එකෙක් එළියට පැනලානේ. මට මූට මුකුත් කරගන්න විදිහක් නැහැනේ. මූව මගේ ග්‍රහණයට ගන්න බෑනේ.
එයා කල්පනා කරන්නේ ඒක. මේ වසවත් මරු විදිහට කල්පනා කරනවා. මූට කොහොම හරි ශක්ති කායක් සෙට් කරන්න ඕනේ. මූට ශක්ති කායක් කොහෙන් හරි මම සෙට් කරන්න ඕනේ. මේ ශක්ති කාය සෙට් කරනවා කියන්නේ මොකද්ද? මේ විශ්ව කුණ්ඩලිනිය එහෙම නැත්නම් මේ විශ්ව වජ්‍රය තුලට මේ විඥානය කඳවගෙන. නමුත් මේ විඥානය මොකද කරන්නේ? මේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ යා. යා මේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. එයා දන්නවා දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හිතන්නේ කුණ්ඩලිනී ශක්තිය ඉහළටම වඩවනවා. වැඩියෙන් පස්සේ ලෝකේ විශ්වය කරන්න බැරි දෙයක්. නමුත් මේ කුණ්ඩලිනී ශක්තිය වසවත් මාරුගේ හිමිකමක්. එයාට ඒකත් පාලනය කරන්න පුළුවන්. ඒකේ ඉන්න කෙනා මෙහෙම පිටට පැනලා එයාට යන්න පුළුවන්. නමුත් ගියාට අන්තරීක්ෂ නැත්නම් මේ විශ්වීය නූලකින් විශ්වීය හුයකින් මෙයා මේ භවයට බන්ධනය වෙලා ඉන්නවා. එයා මේකෙන් මිදිලා නැහැ. එහෙම මිදෙන එකයි මේකට කියන්නේ අන්තරීක්ෂ හුය කියලා කියනවා. එහෙම නැත්නම් භව බන්ධනය කියලාත් කියනවා. භව රහණ කියලාත් කියනවා. මේ භව රහණෙන් මිදෙන්නේ. නමුත් මේක අභිභවල මෝක්ෂය කරා යන අය සහ විශ්වයට ද්‍රාවණය වන්නා වූ යෝගීන් කරන්නේ මේ හොය කඩලා දානවා. ඒක ලේසි නෑ. ඒකට ක්‍රමවේද තියනවා කරන්න. ඒ ක්‍රමවේද නෝ තමයි මේක ගලවන්නේ. ගැලවෙන් පස්සේ වසවත් මරුවට කිසිම දෙයක් කරන්න බෑ මෙයාට. කිසිම දෙයක් බලපෑමක් කරන්න බෑ. මොකද මේ විශ්වයේ කිසිම දෙයකින් ඒ විඥානය යැපෙන්නේ නැහැ. කිසිම දෙයකින් මේක යැපෙන්නේ නැහැ. ඒකට බ්‍රහ්මතල වලට යන්නත් පුළුවන්, වසවත් මරුගේ තැන් වලට යන්නත් පුළුවන්, අපායට, මනුස්ස ලෝකෙට, නිරයට මේ ඕන තැනකට ඒක සැරිසරන්න පුළුවන්. මුළු විශ්වයේ මේක පැතිරිලා ඉවරයි. ඒ කියන්නේ වසවත් මරු දන්නවා මේ එන්නේ මට අභියෝගයක්. මා ඉන්නා වූ තලයට සමාන තලයකට මෙයා එනවා. ශක්‍ර දේවේන්ද්‍රයා බය වෙනවා වගේ මෙයා බය වෙනවා. මෙයා ඊළඟට ඇවිල්ලා මගේ තන අත්පත් කරගනි. ඒකට මූලික සුදුසුකමක් මෙයා පූර්ණ කරගත්තා. කියන බිය එයාට ඉන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයාත් කැමති නෑ නේ. වින්දහම් කළා යාගෝම කළා ශක්‍ර පදවිය පතනකොට. මොකද එයා දන්නවා සුදුසුකම් තියෙන කෙනෙක් ආපු ගමන් එයාට චුත වෙන්න ඕනේ. මෙන්න මේ වගේ. අද රටේ දේශපාලනෙත් කවුරුයි හොඳට වැඩ කරගෙන මිනිසුන්ගේ හිත් දිනාගෙන දැනට ඉන්න ඇමතිවරයා බය වෙනවා පළාතේ මූල වේසුව ඊළඟ ඡන්දෙදි මිනිස්සු මේක පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ බියක් තමයි වසවත් මරුට එන්නේ. මේක තමයි වසවත් මරුගේ තිබෙනා වූ හැඳින්වීම. එතකොට මේ වසවත් මරුට හිමිකම් තියෙන දේවල් මොනවද? මේ පංච මහා භූතයෙන්ම
මේ වසවත් මරුගේ අනසකට යටත්. මෙයා කියන දහම මොකද්ද? පව්කම් නොකර නුඹලට මේ ලැබුණ පංච මහා භූතයන්ගෙන් ලැබුණ දායාද මුක්ති විඳපන්. ආධ්‍යාත්මික දේවල් වර්ධනය කරපන්. යහපත් ධර්මයේ ජීවත් වෙන්න. පාපයන් කරන්න එපා. එයා පාපයන් කරනවට කැමති නැහැ. මොකද මේක තමයි වේදය කියන්නේ. වේදයේ රහස් තියෙනවා. මේ වේදය කියන්නේ මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරී රහස්. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයේ පවතිනා වූ රහස්. ඒතර මේ වසපත් මරු බලාපොරොත්තු වෙන එකම දේ මොකද්ද? ශුන්‍යත්වයට නොයා මෙන්න මේ විදිහට මේවා පරිහරණය කරගෙන හිටපල්ලා. එච්චරයි. මේව වෙනස් කරන්න එපා. මේක මගේ ගේ. එයාගේ ගේ ඇතුළේ ඉඳගෙන අපිට පුළුවන් ද අපිට ඕන තැනකට ජනෙල් හයි කරන්න, දොරවල් මාරු කරන්න බෑ. එයාට ඕන හැටියට තමයි දේවල් තියෙන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒවා භුක්ති විඳින්න ජීවත් වෙන්න ඕනේ. නමුත් ඔය ශාස්ත්‍රූරු වරහතන් වහන්සේලා බුදුන් වහන්සේ තොර ප්‍රබල යෝගින් මේගොල්ලෝ මොකද කරන්නේ? මෙයාව අභිභව යන්න හදනවා කියලා. එයා එක්කයි මෙයාට තියෙන ගැටුම. එයාට තියෙන ගැටුම එයා එක්ක. කුණ්ඩලිනී වැඩෙව්වත් මොන ධානා මට්ටම් වලට ගියත් ඒ සියල්ල මෙයාගේ යටතේ තියෙනවා. ඒතර විදර්ශනා මාර්ගයේ ශුන්‍යත්වයට යාමේ මාර්ගය සහ මේ විශ්වයට ද්‍රාවණය වීම මේ ආදී කොටස් මෙයාගෙන් මිදලා දෙන්නේ. කියන්නේ එහෙම මිදුණ කෙනාට පුළුවන් අවුරුදු දහස් ගණනක් හෝ කල්ප ගණනක් කයකට එන්නේ නැතුව විඥානයේ පමණක් පවත්වාගෙන යන්න. මොකද එයා කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. එයාට බ්‍රහ්ම තනතුරුලුකුත් නැහැ. වසවත් මාර්ගයේ තනතුරුලුකුත් නැහැ. දේවාත්මයක් ලුකුත් නැහැ. මුකුත් ගන්න නැහැ. එයා විඥානය විතරයි. ඒක පවත්වාගෙන විශ්වය හදාගන්නවා. විශ්වය හැමතැනම පැතිරලා ඉන්නේ. මේ මාර් සංකල්පය විවිධ විදිහට ජීවිතවලට බලපාන ඇතුල් වෙනවා. මේ ඇස මාරයාගේ හිමිකමක්. පසවත් මරුගේ හිමිකමක්. මොකද හේතුව? පංච මහා භූතයෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇහැ දකින්න රූපයන් මේ සියල්ලක්ම පංච මහා භූතයෙන් නිර්මාණය වෙලා තියෙනවා. වසවත් මරු දුන්න ඇහෙන් වසවත් මරු පෙන්වන්නා වූ රූපයන් සත්වෙන් බලනවා. ශබ්දයක් ඒ වගේ, රසත් ඒ වගේ, සුවඳ, ස්පර්ශ, ධානතල මේ මනස දියුණු කිරීම, කුණ්ඩලිනී ශක්තියෙන් ඉහළට ගැනීම, චක්‍ර පද්ධතියේ තියෙන භාවනාව මේ සියල්ලක් පුරාම වසවත් මරුගේ ආධිපත්‍ය පැතිරලා තියෙනවා. මේ නිසා තමයි මේ විශ්වයේ වසවත් මරුගේ
බලය ඉක්මවා යා නොහැකි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් මිදීමේ මාර්ගය තමයි බුද්ධ දේශනාවක ඇතුළත් වෙන්නේ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ කාරණාව කරන්න. යම් යම් කාලවලදී බුදුරු පහළ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. යම් කෙනෙක් මේවා අත්හැරලා යනකොට ඒ ශුන්‍යත්වයේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඒ දොරටු අභියසදී ඔගොල්ලෝ දන්නේ හැටියට නිර්වාණය නිවන් මඟ කියලා කියන්නේ. මේ මාර්ගයට කිට්ටු වෙද්දී එයාගේ සියලුම වාර්තාවන් ෆයිල් අරගෙන වසවත් මරු එනවා මේ කඩයිමේ දොරටුව ළඟට. ඔබ යන්න දෙන්නේ? මෙයාට උත්තර දීලා බලයන්කෝ. කල්ප ගණනාවක් තිස්සේ තමන් කළා වූ පාපයන් පින්දහම් මේ සියල්ල වසවත් මරු එළියට ඇදලා ගන්නවා. කොහොම එළියට ඇදලා ගන්නවා. අරගෙන කියනවා මෙහෙම වෙලා තියෙනවා, මෙහෙම කළා තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා, අහවල් බන්ධනීය උඹට තියෙනවා, අහවල් බැඳීම තියෙනවා, අහවල් පින තියෙනවා, මේක තියෙනවා, අරක තියෙනවා. ඒක විඳින්න ඕනේ. පාපයක් තියෙනවා විඳින්න ඕනේ. පුණ්‍ය ශක්තියක් තියෙන එක විඳපන්. යන්න බෑ. මේ ණය උතුරු කරලා උඹට යන්න බෑ. මේ ණය ගෙවපන් ඔක්කොම. මේ නිසා තමයි මේ දහම් තුල, මේ දේශනා තුල, මේ විදර්ශනා මාර්ගයන් තුල මේ සියල්ල ශුන්‍ය කිරීමේ ක්‍රම සඳහන් කරලා තියෙනවා. ඒක දීර්ඝ කාලීනව යායුතු ගමනක්. මෙහෙම හැකියාවන් තියන අය අඳුරගන්න සර්වඥතා ඥානයට පුළුවන්. සර්වඥ ඥානන් වහන්සේ මෙහෙම අය කී දෙනෙක් මේ විශ්වයේ ඉන්නවද කියලා දන්නේ. සුනීත, සෝපාක මේ වගේ අය හිටියා. බුදුන් වහන්සේ වැඩි ඒගොල්ලෝ ළඟට. මොකද දන්නවා මෙයාගේ දැන් සියල්ල මෙයා පූර්ණ කරලා ඉන්නේ. තව පොඩි කොටසයි මෙයාට තියෙන්නේ. අනිත් අයට වඩා දවස් ගානකින් මෙයාට නිර්වාණයට යන්න පුළුවන්. සමහර අය ඉන්න බණපදයේ දෙක අහපු ගම නිර්වාණ සුවය ළඟා කරගෙන ඉවරයි. මෙන්න මේ වගේ තමයි මේවාහි තියෙන ක්‍රියාකාරීත්වයේ හැටි. මේ වසවත් මරුව හරියාකාරව නොදැන කෙනෙකුට ශුන්‍යත්වය කරා යන්න බෑ. මොකද එයාගේ ආධිපත්‍ය ඒ තරම්ම ප්‍රබලයි. ඒව තුල යම් අය වැරදි වැටහීම් ඇති කරගන්න. විඥානය කියන එකත් වසවත් මරුගේ හිමිකමක්. එයාගේ හිමිකමක් නෙවෙයි ඒක. නමුත් මේ විඥාණයට පැවතීමේ හැකියාවක් නැහැ තනිකර. අනිවාර්යයෙන්ම මේ විශ්ව කුණ්ඩලනියට මෙයා අනුගත වෙන්න ඕනේ. ඒකම එහෙම නැත්නම් පංච මහා භූතයන්ගෙන් සදුම්ලත් හැඩයකට ඇතුල් වෙන්න ඕනේ. මේක තමයි මේක පැහැදිලි කිරීමේ තියෙන සරලම ක්‍රමය. එතකොට මේ වසවත් මරුගෙන් හිමිකම් තියෙන මේ ශරීරයක් තුල ඉඳගෙන වසවත් මරුගේ දෙන දේවල්ම කාලා එයා පෙන්නන ඒවාම බලලා එයා දෙන හුස්මම අරගෙන නිර්වාණයට යාම
ශුන්‍යත්වයට යාම කියන්නේ එයාගේ ගේ ඇතුළේ ඉඳන් එයාටම ගේමක් ඉල්ලනවා. ඊට වසවත් මොකද කරන්නේ? hina වෙනවා. උඹ මගේ දීපලක් පාවිච්චි කර උඹ මටම තර්ජනය කරනවාද බං කියලා තමයි අහන්නේ. හැබැයි උඹට ලැජ්ජ නැද්ද? මගේ දෙයක් තුල ඉඳගෙන උඹ මට ඔය මහ ලොකු පාඩ දාන්නේ. මෙන්න මේ නිසා තමයි මේ ශරීරය අතාරින්නේ. ශරීරය අතහැරියත් මේක මේ හෝ ලණුවකින් නූලකින් මේ චක්‍ර පද්ධතියත් එක්ක ගැට ගැහෙලා එතන සිඳිනවා. සින්දාම මේ විඥානේ මේ කුණ්ඩලිනිය වහොත් මේ චක්‍ර පද්ධතිය සමග විශ්ව කුණ්ඩලිනියත් එක්ක සම්බන්ධයි. මේ ක්‍රියාකාරී. මනස කොහේ ගියත් මේකත් එක්ක නූලක් වගේ එකට ඇදෙනවා. ඒකත් කපලා දානවා. එකෙන් කරන්නේ මෙන්න උඹේ දීපල. මෙන්න උඹේ අසකරනාසය ශරීරයේ මෙන්න මේ තියෙන පංච මහ භූතයන්ගේ සදුන් ලබ්බේ මං ඒවෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. මේ මගේ විඥානය. එතන කෙනෙකුට විග්‍රහ කළ දෙන්න අමාරුයි ඊට එහා. තමා විසින් ඒක අවබෝධ කරගන්න ඕනේ. මේ වසවත් මරුගේ තිබෙනා වූ ආධිපත්‍ය ගැන තියෙන දේ. ତොර මේකේදී ශරීරය කෙනෙකුට වැදගත් නැද්ද? මේක ඉතාම වැදගත්. මේ ශක්ති ශරීරය වැදගත් නැද්ද? චක්‍ර පද්ධතිය වැදගත්. එතකොට කෙනෙක් මේ ශරීරයට දුක දුන්නොත් ඒක නඩත්තු නොකරොත් මොකද වෙන්නේ? මේක අරමුණට යන්න පුළුවන්ද? බෑ. අපි රහතන් වහන්සේ කෙනෙක් ගමු. ආරණ්‍යක ඉන්න භික්ෂුන් වහන්සේලා බලමු. මේ ශරීරයෙන් නෙමෙයි දින්නේ. දැන් මේ ඕන් නැත්තම් මේක දුකයි කියනවනම් මේක නාවන්නේ කවන්නේ පොවන්නේ නැද්ද? කරනවනේ කරන. අයි මොකද? ඒක නැත්තම් පැවැත්මක් නෑ. මේ වසවත් මරුගේ දේවල් භාවිතා කරමින් එයාගේ දේපලක ඉඳිමින් තමයි එයාට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ මෙතනින් එළියට පයින්න. ඒකේ අන්තිම තුරුම්පුවේදී වසවත් මරු මොකද කරන්නේ? කරපු කර්ම විපාක පාප කර්ම පුණ්‍ය කර්ම මේවා එයා ඇදගෙන එනවා. මේ ණය ඔයා ගෙවන්න ඕනේ. මේ ණය සියල්ල ඔයා ශුන්‍ය කරන්න ඕනේ. උදාහරණ තමයි මුගලන් හාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම. ඔක්කොම කළ මුගලන් හාමුදුරුවන්ට පිරිනිවන් පාන්න බෑ. ඒ මොකද? ණයක් ඉතුරුයි. පාපයක් ඉතුරුයි. පාපයක් කියවන්න තියෙන්නේ. ඒවා මේ විශ්වයෙන් ඉවත් වෙලා යන මේ ශුන්‍යත්වයට නිවිලා යන කෙනෙකුට මේ විශ්වයට ඉතුරු කරන්න බෑ. එයාගේ ණය කවුරුත් ගන්න නැහැ. මහා පිනක් කළා තිබුණත් එච්චරයි. මහා පවක් කළා තිබුණත් එච්චරයි. ඒක ගෙවන්න ඕනේ. එසමුගලන්න හදුර ගත තීරණය මොකද්ද? කමන්නේ. මම මේ විපාකෙත් විඳලම මෙතන යනවා. නැත්තම් මට යන්න බෑනේ. මේ විශ්වයේ තියෙන ධර්මතා මේ විශ්වයේ තියෙන නීති රීති කාටත් එකයි. මේක තමයි වේදය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ බොහෝ බෞද්ධ අය අදහන විදිහට මේක තමයි ධර්මය. බුදු කෙනෙක් කිව්වත් දේශනා කරත් වෙනත් ශාස්ත්‍රවලට දේශනා කරත් දේව දහම තුල දේශනා කරත් වේදයේ තුලත් සඳහන් වෙන්නේ මෙන්න මේ විශ්වයේ තියෙන න්‍යායන්.
වේදය කියන්නේ මෙන්න මේ න්‍යායන් ටික හඳුන්වා දීලා මේවාට ප්‍රති උත්තර සැපයීම. ප්‍රතිබල සැපයීම. මෙන්න මේ ධර්මතා මේ දහම් හිස උඩුම්වාගෙන අපේ දහම තරම් දෙයක් තවත් නැත කියලා කෑ ගහන අය මේ වයින් අදට ලබාගෙන තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඒගොල්ලන්ගේ ජීවිත කොයි වගේද? ඔය කියන තරම් ශ්‍රද්ධා, ශීල, දේවල්, කරුණාව, මෛත්‍රිය ඒගොල්ලෝ තුල තියෙනවද? මෙන්න මේවා විග්‍රහ කරලා බලන්න වටිනවා. මේක තමයි විශ්වයේ තියෙන සත්‍යතා ධර්ම. ඒතර බහුතරයක් අය දඟලන්නේ මේ මාරයට ගේම් එකෙම ඉල්ලන්නේ. නමුත් ඒගොල්ලන්ට කරන්න බෑ. මේ කරන්න බැරි දේවල් කරන්න දඟලලා ඒගොල්ලෝ දන්නේම නැතුව මාරයාගේ උගුල් වල මේගොල්ලෝ නැවත පැටලෙනවා. ඒක ඕනනම් වෙන හැටිත් මම කියන්නේ. බුද්ධ දේශනාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ආමිෂ පූජා කරන්න එපා. ප්‍රතිපත්තිමය පූජාවන් කරන්න. ඒ තුලින් තමන් විදර්ශනා මාර්ගයට යන්න විදසුන් වඩලා මාර්ගඵල වලට එළඹිලා රහත් භාවය ලබා ගන්න. නමුත් බහුතරයක් කරන්නේ මොකද්ද? තමන්ගේ ආධ්‍යාත්මය තමන්ගේ සිත් සතන් හදා යන්නේ නැතුව චෛත්‍ය වන්දනාව, චෛත්‍ය වලට හැට්ටන්දන එක, බෝධි පූජාවන්, ලක්ෂ ගණන් පහන් මේව පසුපස නෙමෙයි මිනිස්සු යන්නේ පින් කී පින් කරන්න ඕනේ, පින් කරන්න ඕනේ, පින් කරන්න ඕනේ, පින් කරන්න ඕනේ. ඒක නෙමෙයි දුවන්නේ. ඇයි මේ පින් කරන්නේ? පින් කරන්නේ ඇයි? කොච්චර පින් තිබුණත් නිවන් දකින්න පුළුවන්ද? ඒක කරන්න බෑ. නිවන්ට යන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? විදර්ශනාව වඩන්න. ඒතර මේ පින් කිරීමෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සුගතිය, යහපත. යහපත කියන්නේ මොකද්ද? වසවත් මරුගේ දීපල. වසවත් මරුගේ දීපල. ඔබ ශුන්‍යත්වයට යනවනම්, ඔබ විදර්ශනාව පැත්තට යනවනම් ඇයි උන් පින් කරන්නේ? වැඩක් නැහැනේ. එහෙම කෙනෙකුට වැඩක් නැහැ. එයා කරන්න ඕන විදර්ශනාවට. ඇයි ආමිෂ පූජාවන් කරන්නේ? මේ තමා තුළ තමන් රවට්ටා ගැනීම. බොහෝ අය හිතනවා ගිහලා පන්සල් යන්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ. මේවායේ තියෙනා වූ යහපත් පැත්ත මොකද්ද? මේක අනිත්‍ය මෙනෙහි කර ගැනීම. එහෙම නැත්නම් මේ බුදුන් වහන්සේ දේශනා කරපු තව ඒවා තියෙනවා. ගෘහ ජීවිතේ ජීවත් වෙන්න ඕන හැටි මේවා කරන්න ඒ පැත්තේ යන එක. මම ඊට වැඩි ඒ සම්බන්ධව කතා කරන්න යන්නේ නැහැ. සරල හැඳින්වීමක් මම කරේ. මුත් කරනවා නම් කරන්න ඕනේ මේ විදිහට කියන එකයි මම කියන්නේ. මේක ඕගොල්ලෝ නැවත කල්පනා කරලා බලන්න. මම මේ ධර්ම දේශනාවක් කරනවා කියලා හිතන්න එපා. ඊට පස්සේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන දේවල් ඒගොල්ලන්ගේ ආකල්ප යන රටාවන් එක්ක මේක සංසන්දනය කරලා ගැටුම් ඇති කරගන්නත් එපා. බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න. මේ කියන්නේ සත්‍යද අසත්‍යද? මූලික වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. මේක තුල අතරමං වෙලා ඉන්නවා. ප්‍රතිපත්තියක්. එයා දන්නේ එයා කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. කරන්නේ පින්දහම් කරගැනීමේ ජීවිතය සපවත් කරගන්න. තියෙන කර්ම දෝෂ ඉවත් කරගන්න, පාපය දුරු කරගන්න, පින් ඒකරාශී කරන්න. ඒ කරන්නේ මොකටද? ඇහුවොත් කියන්නේ අපි නිවන් යනවා. ඉතින් යකෝ නිවන් යන්න මොන මල හතිලා උඩද මේ පින් කරන්නේ? මේ තමා විසින් තමාව රවට්ට ගන්නවා.
ඒගොල්ලන්ට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මේ පින් දහම් කරලා යහපත් ජීවිතයක් ගත කරන්න. මොකක් හරි කර්මයක් තියෙනවා නම් පාප කර්ම දුරු කරගන්න. මේවා අභිප්‍රායන්. නමුත් ඒක අස්සෙන් ගහන නෑ අපි නිවන් දකින්න ඕනේ. මෙන්න මේ ආකල්ප තුළ ඉන්න එක තමන් කවුද කියන එක තමන්ට අඳුරගන්න බෑ. මම කවුද මම මොකද්ද කරන්නේ කියන එක අඳුරගන්න බෑ. මෙන්න මෙතනයි අතරමං වෙන්නේ. මේක ඊටාම සමබර විදිහට යා යුතු ගමනක්. දන් දුන්නාය, පින් කරාය මෙහෙමයි කියලා මේක මේ නිවන් මාර්ගයට රුකුලක් කියලා කියන්න බෑ. එහෙනම් ඔය වගේ කිසිම දම් පින් නොකර සුනීත සෝපාක වගේ අය මේ පැයෙන් දෙකෙන් රහත් උනේ මොන පින් කළාද? අඟුලිමාල වගේ රහත් උනේ මොන පිනක් කළාද? පෙරපින් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් පෙරපින් තිබුණා නම් අර වගේ දේවල් ඒගොල්ලෝ කරයිද? සෝපාකල වගේ පල්ලෙහා රස්සාවල් කරයිද? ඒ පාපයක් නෙමෙයිද කිව්වේ? මෙන්න මේවා කල්පනා කර යුතු තැන. මම මේ ටික හරි මේ අදලා ගත්තේ මේ වසවත් මරුගේ ක්‍රියාකලාපය විග්‍රහ කරන්න මිසක් දහම් ගැන ගැටලු ඇති කරගන්න, දහම් ගැන වාද කරන්න, බුදුන් ගැන, රහතන් වහන්සේලා ගැන, මාර්ගඵල ගැන තර්ක කරන්න දන්නේ. මට ඕනේ මේක දැනුම් පිපාසාවෙන් පෙළෙන අයට මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය මොකද්ද, මේ වේදය මොකද්ද, මේ දහම් මේවා මොනවද කියන එක පැහැදිලි කරලා දෙන්න විතරයි. මේ සියල්ලක්ම එකයි, නම් වෙනස්. කෙනෙකුට වේදය කියන්න පුළුවන්, කෙනෙකුට බුදුදහම කියන්න පුළුවන්, තව කෙනෙකුට අල්ලාහ දහම කියන්න පුළුවන්, තව කෙනෙකුට තවත් එකක් කියන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. කොයි නම දැම්මත් මේ තියරිය එකයි. ඒ නිසා ඔබට යහපත් ජීවිතයක් ගත කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වසවත් මරුත් එක ගේම් ඉල්ලන්න දෙන්න එපා. ඔබට බෑ යත් එක්ක හැප්පෙන්න. යා පාපී කෙනෙක් නෙමෙයි. හැබැයි මේ වසවත් මරු තුල යාගේ දහම තුල මේ මුළු විශ්වයම පවතිනවා. එයා අකමැති එක දෙයකට විතරයි. එයාගෙන් මිදෙනවට විතරයි එයා අකමැති. අනිත් ඕන සෙල්ලමක් ඔබ දාපන් කියන එක තමයි එයා කියන්නේ. මොකද එයා කැමති නැහැ ලයිසන් නැති වාහනයක් පාරේ යනවට. සහ වාහනයක් එයාගේ රත ගාලෙන් ඉවත් වෙනවා කියන එකට එයා කැමති. ওই දෙකට විතරයි එයා කැමති නැත්තේ. මම හිතනවා මම මේ කරපු දේශනාව බොහෝ අයට ප්‍රතිඵලයක් වෙයි කියලා. මේවා තුලින් අවබෝධ කරගන්න තමන් යා යුතු මාර්ගය මොකක්ද කියන්නේ. ඔබ නිර්වාණයට යන්න කැමති කෙනෙක් නම් ඔබට කිසිම බාධාවක්වත් කිසිම පිනක් දහමක් කිරීමේ අවශ්‍යතාවයක්වත් නැහැ. එකම දේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ මාර්ගඵලයන්, ඒ ධානයන්, ඒ විදසුන් වැඩිම පමණයි. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඔබට වෙනත් දේ අවශ්‍යතාවයන් තියෙන නිසායි ඔබ තවත් පින් දහම් කරලා කුසල් රැස් කරගන්න. මේ සත්‍ය දහම මෙතන තියෙද්දි ඇයි Taman රවට්ට ගන්නේ?
මේ සත්‍ය ධර්ම තියෙද්දී තමන් අර වට්ටගන්නේ. මොන් බුදුන් වහන්සේ කොයිලාකාරී වසුනීතර සෝපාකට ඉන්න අයට ඒගොල්ලන්ට කිව්වද තව පින් කරපන්, තව බෝධි පූජා තියහන්, මට දාන දීපන්, මෙහෙම කරපන්, පින් එක්කව කර කියන කිව්වේ. එකම දේ මොකද්ද? මේ තියරිය ක්‍රියාත්මක කරන්න ඊටාම පහසු මානසික තත්ත්වයක් ඒගොල්ලෝ තුල තියෙන බව බුදුන් වහන්සේ දැක්කා. ජීවිතේ හැම දෙයක්ම නැති වෙලා ඔය පටාචාරා වගේ අය. දන්නවනේ ඔය කතන්දර තියෙන්නේ. වෙන්න තියෙන සන්තෑන්සි ඔක්කොම වෙලා මුගේ මානසික තත්ත්වය බිඳුවටම වැටිලා මේ වුණන් පස්සේ උට ජීවිතයේ ආසාවක් බලාපොරොත්තුවක් නැහැ. එහෙම එකට ලේසියෙම පුළුවන් ශුන්‍යත්වයට ගමන් කරන්න. ඒක තමයි බුදුන් වහන්සේ අල්ලගත්ත පොයින්ට් එක. දුක විඳිනවා නම් මොකෝ ඊට පස්සේ බුදුන් වහන්සේ කිව්වද අනේ සුනීත අනේ පටාචාර අනේ මෙයා මාර දුකක් නේ වින්දේ කියලා වැඩක් නැහැ නේ. ඕක ඔයාගේ පෙර කර්මයක් අන්නේ. අනේ ඒවා තව කුසල් ටිකක් රැස් කරගන්න කිව්වද? කිව්වේ නැහැ. ඒ මොකද? අවශ්‍යතාවයක් නැහැ. ශුන්‍යත්වයට යන කෙනෙකුට තවත් පාපයන් කිරීම හෝ තවත් පින්දහම් රැස් කිරීමක් අවශ්‍ය නැහැ. හොඳයි පාපයෙන් පිරුණයි කියන්නේ. පාපයෙන් පිරුණයි කියන්නේ. පාපයෙන් පිරුණට ඒ පාපය මකන්න තවත් පින්දහම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පාපේ තියනවා නම් පාපේ තිබෙද්දීම ඒ පාපේ විඳලා ඒකෙන් කමටහන්ගෙන ඒකෙන් අරමුණු කරගෙන ඊටම ඉක්මනින් යාට එතනින් තොලන් දිලා යන්න පුළුවන්. එයා තවත් කුසල් කරොත් මොකද වෙන්නේ? තවත් එයා මේ භවයට බැඳෙනවා. මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා කල්පනා කරලා බලන්න. මම ත්‍රිපිටක කියවලත් නැහැ. මම ඔය කියන අටුවා ටීකා ටිප්පණි මම දන්නේ නැහැ. ඔය එක එක්කෙනා කියන මේ අහවල් මේකේ තිබුණා අහවල් සූත්‍රයේ තිබුණා අහවල් මේ මොකක්ද එකේ තිබුණා මේ අනේ මම එකක්වත් කියලා නැහැ. ඔය එහෙම මෙහෙම මොන හරි ටිකක් ඔය දහම් පද ටිකක් අහගෙන තියෙනවා විතරයි. ඔය පොත්පත් පරිශීලනය කළා නෙමෙයි මම මේ ටික කිව්වේ. ඒක නිසා මේක ඔයගොල්ලෝ හිතලා බලන්න. මේක නෙමෙයිද සත්‍ය ධර්ම කියන්නේ කියලා. මං හිතනවා ඉසුරුවා තවද මහත්මයාට සෑහෙන්න ගැළපෙන පිළිතුරක් මේකෙන් ලැබෙන්න ඇති කියලා. මම දන්න එක දෙයක් තියෙනවා. ඒ දේ නම් මේ රටේ බහුතරයක් බෞද්ධ ඇත්තටම බුදු දහමද අදහන්නේ ඒක අවබෝධ කරගෙන තියනවාද කියන ගැටලුවමක් නම් මතුවලා තියෙනවා. මේකෙන් වෙන්නේ එකම දෙයයි. දෙලොවටම නැති කෙනෙක් බවට පත් වෙලා අමුතුම ආකල්පවල පිහිටලා අමුතුම චරිත ස්වභාවයක් අමුතුම ක්‍රියාකලාපයක් තියෙන පිරිසක් විතරයි මම දැකලා තියෙන්නේ. බහුතරයක් ඔක්කොම නෙමෙයි බහුතරයක්. මම ඒගොල්ලන්ගේ දකින්නේ ආලෝකයක් තුල අතරමං වෙච්ච පිරිසක් හැටියට. දැන් අඳුරේ අතරමං වෙච්ච උන් ටිකක් නම් කමන්නයි කියන්නේ. මේ ආලෝකයේ තියෙද්දි මේ දොරටු විවර වෙලා තියෙද්දි මේ දොරටු වලින් යන්නේ නැතුව මේ ජනෙල් වලින් වහලින් පිටි හරහා යන්න පුළුවන්ද කියලා බලන පිරිසක් වුණාම දකින්න. ඒ නිසා අපි ශුන්‍යත්වයට යන්න පෙර ඊට මෙහා තව යා යුතු යන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා.
මේවට ගිහිල්ලා ඒ තැන් ශුන්‍යත්වය කරා යන්න පුළුවන්. නමුත් Tamanගේ හිතින් අපව Taman හිතලා බලන්න. මට වැරදුනේ කොහෙද මම වරද්දගත්තේ කොහෙද කියලා. මොකක් හරි දෙයක් කලකිරීම යම් ගැටලු මිනිස්සුන්ට මතුවනහම මිනිස්සු කෙලින්ම හිතන්නේ මොකද? නිවන් යන්න ඕනේ සසර දුකයි දන්න. අන්තිමයි දුකයි දන්න. මෙන්න මේක තමයි හිතන්නේ. මේ දුර්වල මානසික තත්ත්වයක් තියෙනවා. තමන් කැමති ආගමක්, තමන් කැමති ඇදහිල්ලක් තමන්ට කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැමෝම නිවන් යන්න ඕනේ, හැමෝම විදර්ශනා වඩන්න ඕනේ කියලා දෙයක් නැහැ. කැමතියට යන්න පුළුවන්. අකමැතියට මෝක්ෂය එහෙම නැත්නම් මේ විශ්වයට ද්‍රාවණී වීම නැත්නම් යම්කිසි දේවාත්මයකට ද්‍රාවණී වීම නැත්නම් සමදා මේ විශ්වයේ පැවැත්ම මේ වසවත් මරු තුලම සිටීම මේ ඕන්දයක් කරගන්න පුළුවන්. අපි බලන්න ඕනේ අපේ සුදුසු මොකද්ද, අපේ කැමැත්ත මොකද්ද, අපි යන්න ඕනේ කොහෙද කියන එක විතරයි අපි බලන්න ඕනේ. ඒතර මෙවැනි දේ කරන වසවත් මරු මේ දුකයි කියන එකට එයා ගාව විසඳුන්නේ නැද්ද? ඕන් තරම් එයා ගාව තියෙන විසඳුම. වසවත් මරුගේ පුදුමාකාර දහම් ගොඩක් තියෙනවා. පුදුමාකාර දහම් ගොඩක් තියෙනවා. බලන්න දක්ෂිණේශ්වරී මෑණියන්. මේ දක්ෂිණේශ්වරී මෑණියන් කියන්නේ භවන්නේ. ශිව භවන්නේ. තම භවතාරණී කියලා කියනවා. මේ වසවත් මරුවත් වසඟයටගත් මහා මාතා උමා මහේශ්වරීගේ දක්ෂිණේශ්වරී කියන එහෙම නැත්නම් භවානි නැත්නම් භවතරණී කියන අවතාරය. වසවත් මරුව යටත් කරගත් දෙන්නෙක් දෙපළක් තමයි මහා දෙවියන් සහ මහා මාතා උමා මහේශ්වරී. මුළු රවුමම ගිහිල්ලා වසවත් මරුවක් දන්නේ නැහැ. ඒක පැහැදිලි කරන්න හුඟක් අමාරු තැනක්. නමුත් දක්ෂිණේශ්වරී මෑණියන්ගේ දහම් තුල කියවෙන්නේ සරල සංක්ෂිප්තයක් ගත්තොත් දක්ෂිණේශ්වරී මෑණිය මොකද කරන්නේ? උඹට මොන රත්තරන් දෝනේ, මණික් දෝනේ, දැනුම දෝනේ, ශක්තිය දෝනේ, අහසෙන් යන්න දෝනේ, මොනවද දෝනේ? ඔක්කොම ටික දෙනවා. ඉල්ලන දේ දෙනවා. දීලා ඒක විඳිනකොට මෑණියෝ අහන්නේ මොකද්ද? දැන් උඹ අහසෙන් යන්නනේ මෙච්චර කාලයක් පෙරුම් පිරුවේ. දැන් හරිනේ. දැන් ඔයිට එහා උඹ කොතනද යන්නේ? අන්න එහෙම කළා තමයි දක්ෂිණේශ්වරී මෑණියන් තමයි භවතරණී තම භවානි මෑණියන් අර යෝගීවරයාගේ ආශාව එතනින් දුරු කරන්නේ. ඊට පස්සේ යෝගීවරයා මුළු විශ්වයම අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන එයා යා යුතු මෝක්ෂ මාර්ගයට එයා ගමන් කරනවා. එවැනි ක්‍රම එවැනි දේශනාවල් දක්ෂිණේශ්වරී මෑණියන්ගේ තියෙනවා. මම මේ දැනගන්න නිකන් සාමාන්‍ය හැඳින්වීමක් මම මේ කරේ. මේ දහම් කියනිය මම අවසාන වශයෙන් කියන්නේ මේ ධර්මතාවයන් කොච්චර කෙනෙක් කිව්වත් දැන් බුදුන් වහන්සේ ඉන්න කාලේ කොච්චර කෝටි සංඛ්‍යාත ගානකට බණ දේශනා කරන්නද නේ. ඒ අනුසාරයෙන් නිවන් මාර්ගයට කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම ගියා දහපො නැහැ. ඔක්කොම ගියේ නැහැ. සමහරවිට මේ වැඩසටහන අහන ඔබත් ඒ ආත්ම භාවයේදී බුදුන් වහන්සේගේ බණ බුදුන් වහන්සේ දැකලා බණ අහපු කෙනෙක් වෙන්න ඇති. ඔබ නිර්වාණයට ගියාද? නැහැ. මේ බුදුන් වහන්සේගේ හාස්කමක් නෙමෙයි.
නෑ. බුදු කෙනෙකුට කරන්න බැරි දේවල් තියෙනවා. ඒ නැත්නම් බුදුන් වහන්සේට පුළුවන් වෙන්න බෑ මේ ලෝකෙ ඉන්න ඔක්කොම සත්වෝ ටික මේ නිවන් දක්වන්න. පුළුවන් ද කරන්න? ඇයි බුදුන් වහන්සේ හොය හොය ගියේ ඒකේ ඒ මොකද සුදුසුකම් තියනවා. ඒ නිසා කොයිලාකවත් කිසිම ආගමක් කිසිම දහමක් ගැන උද්දච්ච කතා කියන්න එපා. ඉදිමෙන්න එපා. මගේ එක තමයි ලොකු මගේ ශාස්ත්‍රය තරම් කිලිකාරයෙක් තවත් නැත. මෙහෙම කියන්න එපා. එහෙම කෙලිකාරයෙක් නම් අදටත් ඉන්න ඕනේ. එහෙම නැහැ. බුදුන් වහන්සේ ඉන්නේ කල්ප කාලාන්තරයකට එක සැරයයි. බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. ආවයි කාර්යභාරයේ වසර ගණන තුලදී කරා නැවත ගියා. මේ වෙනට බුදුන් වහන්සේලා බුදුරු කීයක් මේ විශ්වයේ පහළලා ඇද්ද? ලක්ෂ කෝටි සංඛ්‍යාතයක්. මේ විශ්වයේ සත්‍ය ඉවර වුණාද? ඉවරයක් නැහැ. ඊට එහා අපි වැඩි දුර යන්න ඕනේ නැහැ. මේවා ටික අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම සංකලනය කරගෙන මේ වසවත් මරු කියන්නේ කවුද? මේ පංච මහ භූතීන් කියන්නේ මොකද්ද? අපිට මේවා බලපාන්නේ කොහොමද? අපි තුල මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි ඉදිරියට අපිට කරදරයක් නැතුව මේ පාප කර්ම නොකර මේවා තුල සමගාමීව සමබරව ගමන් කරලා අපේ මේ විශ්වයේ ජය ගන්න කොහොමද? එහෙම නැත්නම් මම මෙතනින් නිර්වාණය මාර්ගය කරා යන්නේ කොහොමද කියන පැහැදිලි දැක්මකට ඉස්සෙල්ලා එන්න. මට අවශ්‍යතාවය තිබුණේ මේ සම්බන්ධව පසවත් මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීම කරන මම මේක ඊටාම කොටස් සෑහෙන අඩුවෙන් පරිම සංස්කරණය කරලා අඩු කරලා අත්‍යවශ්‍යම කොටස් වල මූලික හැඳින්වීම් ටිකයි මම මේ කරේ. තව දීර්ඝව කියන්න පුළුවන් දේවල් තියෙනවා විග්‍රහ කරන්න පුළුවන් දේවල් තියෙනවා මම එහෙම කරේ නැහැ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මූලිකව කිය යුතු ඔක්කොම දේවල් ටික මම මේ තුල අන්තර්ගත කරා. යම් ගැටලුවක් මේක සම්බන්ධව තියෙනවා නම් තව දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. මම ඒවා ටික එක්කහු කරලා වැදගත් ප්‍රශ්න තිබුණොත් ඒවට නැවත දවසක පිළිතුරු ලබා දෙන්නම්. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. විශ්ව ශක්ති දහම් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.